හරි දරුණේ. එතකොට සීමාකාරී ඝර්ෂණ බලය සඳහා ප්‍රකාශනයක් ගොඩනගන්න යද්දී අපිට පරීක්ෂණාත්මකව කරන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ සීමාකාරී ඝර්ෂණ බලය හොයාගන්න කරන්න පුළුවන් සරල ඇටවුමක් මේ මම පෙන්නන්නේ. හරි. එතනදී මීට වඩාත් තව ක්‍රමවේද තියෙනවා. ඒක අපි මුලින්ම කියන්නට ඕන. දැනට ඔබට මේ අදහස ගන්න විතරයි මේක පෙන්වන්නේ. හරි. එතකොට මේ කප්පිය පුතේ අංක 1 ඊටාම සුමට වෙන්න ඕන. සුමටයි. හරි. උඩට සුමට වෙන විදිහට අපිට පුළුවන් එයාගේ භ්‍රමණාක්ෂයට ලිහිසි තෙල් එකතු කරලා ලිහිසි තෙල් පුතේ ඔයිල් බං ඔයිල් ටිකක් දාලා මෙයා පොඩ්ඩක් සුමට තත්ත්වයට ගන්නවා. ඊට පස්සේ මේ අපි හිතමු මේ ලී කුට්ටිය සහ මේ තලය අතර තමයි මට ගොඩ නැගෙන සීමාකාරී ඝර්ෂණ බලය ගැන හිතන්න ඕන කියලා. එතකොට මම කරන්නේ මේ ලී කුට්ටිය මේ වගේ තන්තුවක් කප්පියම තියෙන තන්තුවකට තුලා තැටියක් සම්බන්ධ කරලා මේ තුලා තැටියට පඩි එකතු කරනවා. ඒ පඩි වල බර මන් W කියලා ලියන්නම් දැනට. මෙන්න මෙයා සීමාකාරී අවස්ථාවට එනකම්. ඒක ඉතින් පොඩ්ඩක් නටලා කරන්න වෙනවා. ඔයා පටි දාගෙන යද්දි එක වෙලාවකදී මූ චලනය වෙන්න ගන්නවා. හරි. ඒතර එයා චලනය වෙන්න ගත්ත ගමන් ඔයාට සිද්ධ වෙනවා. අර වැඩිපුර දාපු පඩි චුට්ටක් අයින් කරලා මෙයාගේ චලිතය නවත්තන්න. මෙයාගේ චලිතය නවත්තලා පඩි ටිකක් අයින් කරලා ආය ඒ කලින් ඉලක්කමට වඩා අඩු ඉලක්කමකට ටික දානවා. දාද්දි ආය තවත් පොඩි අඩුවක් දැන් උදාහරණයක් අපි තුමුකෝ මෙතනට ග්‍රෑම් 510ක් දාද්දි මෙයා චලනය වුණා කියලා. ඒතර පුතාට ඒ 510 මේ වස්තු සම්පූර්ණමය ඒ 10 විතර අයින් කරලා සමහරට 500ට චලනය වෙන්නේ නැහැ 10ක් දාපුවාන් චලනය වෙනවා. ඒතර එහෙනම් අපිට 500න් මේක චලනය වෙන එක නවත්තලා 500 තියලා ඊට වඩා අඩු ස්කන්ධයක් මෙතනට එකතු කරන්න වෙයි. එතකොට ඉතින් මේ වගේ වෙලාවට අපිට කුඩා ගල් කැට ටිකක් හරි මොනවා හරි ඇට ටිකක් අරගෙන ඒකකුත් දාලා පස්සේ ඒ වගේ ස්කන්ධය අපිට ඉලෙක්ට්‍රොනික තුලාවකින් කිරා ගන්න නේද වීදුරු බෝල ටිකක් හරි මොනවා හරි අපිට තව ඒ කියන්නේ ග්‍රෑම් ගන්න අඩු පුංචි විචලන කරන්න වෙනවනේ. ඒ වගේ මොකක් හරි සැලසුමක් හදාගන්න වෙයි. හරි කොහොම හරි ඔයාලට පුළුවන් අන්න අතන එල්ලපු බර සීමාකාරී අවස්ථාවට මෙයා ඇවිල්ලා ඉන්නවා නම් අපිට දැන් දන්නවා තන්තුවේ ආතතිය T. ඒ කියන්නේ මේක මම කියන්නේ පරීක්ෂණාත්මකව දරුවනේ අපිට කරන්න ගියාම ටිකක් අමාරුයි. නමුත් ඉතින් කියන්න පට්ට ලේසියිනේ. දැන් මට කියන්න තියෙන්නේ මූ සීමාකාරී අවස්ථාවට එනකම් මෙතනට පඩි දාන්න. එතකොට දැන් මේ පඩි වල බර W එක ගන්න. ඒක ගත්තාම දැන් ඉන්නේ සීමාකාරී අවස්ථාව නම් මේ ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලය. ඒ කියන්නේ චලිත වෙන්න ඉතාම ආසන්න අවස්ථාවේ ඝර්ෂණ බලය. දැන් ඉතින් මම මෙන්න මෙයාට නමක් දෙන්නම් A තුලා තැටිය කියලා. මේ යට තියෙන එක. තුලා තැටියත් එක්ක බර ගන්න ඕන. හරි. එතකොට මේක ලී කුට්ටිය අපේ. ලී කුට්ටිය. එතකොට ලී කුට්ටියේ බර අපි කැපිටල් MG විදියට දාගමු. ප්‍රතික්‍රියාව උඩට R කියලා දාගමු. ඊට අමතරව මෙන්න මේ පඩිවල බර M0 G කියලා දාගමු. දැන් ඔබට යම් වෙලාවකදී මේ සීමාකාරී අවස්ථාවේදී පද්ධතිය අපිට සීමාකාරී අවස්ථාවකට ආවහම මුලින්ම ලියන්න පුළුවන් ඒ තුලා තැටියේ සමතුලිතතාව ගැන හිතුවොත් උඩට තියෙන T සමානයි පහළට තියෙන W කියලා. පළවෙනි සමීකරණය. ඊට පස්සේ අපිට ඔය ලී කුට්ටියේ සමතුලිතතාව සැලකුවොත් එයාගේ තිරස් සමතුලිතතාව සැලකුවොත් ඔය සීමාකාරී ඝර්ෂණ බලය වමට තියෙන සමානයි දකුණට තියෙන ආතතිය කියලා ලිව්ව හැකියි. මොකද මමටයි දකුණටයි බල දෙකයි තියෙන්නේ. සමතුලිත නම් ඒ දෙක තමයි සමානයි. එතකොට ඒක දෙක. එතකොට දැන් පුතාට 1 හා 2ට අනුව ලියන්න පුළුවන් සීමාකාරී ඝර්ෂණ බලය කියන්නේ දැන් ආතතිය කියන්නේ W නේ. එහෙනම් ආතතිය වෙනකොට W දාන්න පුළුවන්. පුතා දැන් මේක හොයාගත්ත එකක්. ඒ කියන්නේ මේ තුලා තැටියට එකතු කරලා තියෙන පඩිවල බර පුතාට ගන්න පුළුවන්. ඉතින් ඒක කෙලින්ම සීමාකාරී ඝර්ෂණ බලයට සමාන වෙලා තියෙනවා. එහෙනම් ඒවා සීමාකාරී ඝර්ෂණ බලය හොයාගත්තා සමානයි. මේක තමයි සරල ප්ලෑන් එක. දැන් ඔයාලට මෙතනදී උත්සාහ කරන්නේ මේ ක්‍රමයට සීමාකාරී ඝර්ෂණ බලය දැන් හොයන්න පුළුවන්නේ. දැන් උත්සාහ කරන්නේ R ප්‍රතික්‍රියාවත් එක්ක මේ සීමාකාරී ඝර්ෂණ බලය කොහොමද වෙනස් වෙන්නේ? හරි මේක ගැන අවබෝධයක් ලබා ගන්න. ඒතර ඔබ මෙතන ගන්නේ ප්‍රතික්‍රියාව R. ප්‍රතික්‍රියාව R. හරි.
එතකොට මෙතන ලියන්නේ සීමාකාරී ඝර්ෂණ බලය. F සීමාකාරී එක තමයි මෙතන දාන්නේ. එතකොට ඔයාගේ පටන් ගද්දි ප්‍රතික්‍රියාව කෙලින්ම ඔයාගේ ලී කුට්ටියේ බරට සමානව තියෙන්නට අරිනවා. mg විදිහට. එතකොට ඔයාගේ සීමාකාරී ඝර්ෂණ බලය හොයාගන්නවා. හරි. ඊට පස්සේ ඔයා වරකට කිලෝග්‍රෑම් එක එකතු කර අපි හිතමුකෝ මේ mg සමානයි නිව්ටන් 10යි කියලා. කියන්නේ ලී කුට්ටියේ ස්කන්ධත් කිලෝග්‍රෑම් 1යි කියලා හිතමු. ඊට පස්සේ දෙවෙනි අවස්ථාවේදී කරන්නේ ඔයා මෙතනට තව කිලෝග්‍රෑම් එකක පඩියක් මේක උඩින් තියෙනවා. එතකොට මේ තියෙන ලී කුට්ටිය විතරයි. ඊට පස්සේ මෙතන කිලෝග්‍රෑම් එකක පඩිය දන ලී කුට්ටිය මෙතන තියෙනවා. එතකොට දැන් ඔයාගේ ලී කුට්ටියේ බර නිව්ටන් 10 නම් කිලෝග්‍රෑම් එකක පඩිය කියන්නේ 10යිනේ. එතකොට 10 දන 10 තමයි දැන් නිව්ටන් ගාන එක. එතකොට ආය ඔබ මෙතන W හොයාගෙන සීමාකාරී ඝර්ෂණ බලය හොයා ගන්නවා. අපි හිතමුකෝ මෙන්න මේ අවස්ථාවේදී ඔයාට ආව නිව්ටන් 6ක් කියලා. එතකොට මේක නිව්ටන් 20ක් වෙද්දී ප්‍රතික්‍රියාව ඔයාට අනිවාර්යයෙන්ම පුතේ මෙතන නිව්ටන් 12ක් එන්නේ. නිව්ටන් 12ක් එන්නේ. ඔයා මේක තව කිලෝග්‍රෑම් මේ පඩියක් තියලා එතකොට කිලෝග්‍රෑම් එක දාන කිලෝග්‍රෑම් මෙතන ආයේ කිලෝග්‍රෑම් 2යි ලී කුට්ටියයි. කියන්නේ ලී කුට්ටිය උඩින් පඩි දෙකක් තියෙනවා. හරි. එතකොට ඔයාට මේක 10 ධන 20 ලී කුට්ටිය බර 10යි කිලෝග්‍රෑම් 2යි. එතකොට ඒක 30ක් වෙලා. එතකොට ඔයාට අනිවාර්යයෙන් මේක 18ක් වෙනවා කියලා දකින්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද මේකේ තේරුම? R ප්‍රතික්‍රියාව දෙගුණ කරද්දී ඝර්ෂණ බලයත් දෙගුණ වෙලා. සීමාකාරී ඝර්ෂණ බලය. R ප්‍රතික්‍රියාව තුන් ගුණයකට යද්දී සීමාකාරී ඝර්ෂණ බලයත් තුන් ගුණයක් වෙලා. එහෙනම් අපිට ඔන්න ඔය පරීක්ෂණාත්මක ප්‍රතිඵලයෙන් නිගමනයකට ආවේ හැකි සීමාකාරී ඝර්ෂණ බලය R ප්‍රතික්‍රියාවට දක්වන්නේ අනුලෝම සමානුපාතයක්. ඒ කියන්නේ ඔයගේ ප්‍රතික්‍රියාව වැඩි කරනවා නම් ඔයගේ උපරිම ඝර්ෂණ බලයද කියන්නේ වැඩි කර ගන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලයද ප්‍රතික්‍රියාවට අනුලෝමව වැඩි වෙනවා. ඒක තමයි ලක්ෂණය. පැහැදිලි පුතේ? හරි. එතකොට උතනින් අපිට ලියන්නට පුළුවන් සීමාකාරී ඝර්ෂණ බලය සමානයි මොනවා හරි නියතයක් වතාවක් ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ මේක සමානුපාත නම් අපිට ඉලක්කමකින් ගුණ කරාම මේ දෙක සමාන වෙනවා. දැන් උදාහරණයක් බලන්න නිව්ටන් 10 නේද කාගෙන් ගුණ කරාමද නිව්ටන් 6 හැදෙන්නේ? 0.6. එහෙනම් මේ 10R 0.6න් ගුණ කරාම නිව්ටන් 6 හැදෙනවා. එහෙනම් මේ μ කියන්නේ 0.6යි. ඒක මෙතනට සෙට් වෙන්න ඕන. 20 0.6න් ගුණ කරොත් 12යි. 30 0.6න් ගුණ කරොත් 18යි. ඔය තමයි මේකේ හැසිරීම. එහෙනම් පුතාගේ μ සීමාකාරී කියන්නේ අපි ඔය ස්පර්ශ පෘෂ්ඨ දෙක අතර ඝර්ෂණය තීරණය කරන නියතය මේක නම් කරනවා සීමාකාරී ඝර්ෂණ සංගුණකය කියලා. ඒක බහුල වශයෙන් ඔබට හම්බෙන්නේ එකට වඩා අඩු ඉලක්කමක්. බහුල වශයෙන්. හරි. එතකොට අපි සීමාකාරී ඝර්ෂණ සංගුණකය ගැන උතනදී ඔළුවට ගන්නවා. මොකද්ද සීමාකාරී සහ ප්‍රතික්‍රියාව අතර තියෙන අනුලෝම සමානුපාතයක්. ඒතකොට සමීකරණයක් හදන්න ප්‍රතික්‍රියාව කාගෙන්ද ගුණ කරන්න ඕන? ඒ නියතයට අපි කියනවා සීමාකාරී ඝර්ෂණ සංගුණකය කියලා. හරි. එහෙනම් පුතාලා ඔය ටික නෝට් එකට එකතු කරගන්නට ඕන. පුතාලා මුලින්ම දරුවනේ රූපයේ බොයි බල ටික එහෙම ලකුණු කරලා බලන්න රූපය සම්පූර්ණ කරගන්න. රූපය සම්පූර්ණ කරගන්න. හරි. එතන දාගන්න කප්පිය සුමටයි ඒ කාරණා ටික ඔක්කොම දාගන්නකො. හරි. දැන් පුතාලා යටින් ගන්න රූපේ පෙන්වා ඇති ඇටොම සකස් කර ලී කුට්ටිය සීමාකාරී අවස්ථාවට පැමිණ තෙක් ඒ තුලා තැටියට පඩි එකතු කරයි. හරි. ඊට පස්සේ ගන්න සීමාකාරී අවස්ථාවේදී කියලා තියෙනවා ලී කුට්ටියේ සමතුලිතතාව සලකා. එතකොට මගේ පළවෙනි සමීකරණය මේක මුලින්ම ලියවෙන්න ඕන. ලී කුට්ටියේ සමතුලිතතාව සලකා පුතා මෙන්න මේක ලියන්න. පළවෙනි සමීකරණය විදියට. හරි. ඊට පස්සේ පුතාට ඒ තුලා තැටියේ සමතුලිතතාව සලකා කියලා මේ සමීකරණය ලියා ගන්න. දෙවෙනි සමීකරණය. මම උඩට මාරු කරලා ඒතර ලියවිලා තින්නේ.
A තුලා තැටිය සමතුලිතව සලකා කියලා පුතාලා ලියන්න T සමානයි W. ඊට ගන්න 1 හා 2ට අනුව සීමාකාරී ඝර්ෂණ බලය මෙහෙම ගන්න 1 හා 2ට අනුව සීමාකාරී ඝර්ෂණ බලය අපි කොටු කරගන්න අවශ්‍ය නැහැ. F සීමාකාරී සමානයි WV. හරි. දැන් පුතාලා යටින් කියනවා බලාගෙන තියෙන වලට සමීකරණ අනුව A තුලා තැටිය සමග එයට එකතු කරන ලද පඩිවල බරින් සීමාකාරී ඝර්ෂණ බලය ලැබෙන බව පැහැදිලිය. එතන පුතා වරහන් ඇතුළේ ලියා ගන්න W කියන්නේ එතකොට මේ W කියන්නේ තුලා තැටිය සමග එයට එකතු කරපු පඩිවල බර. වරහන් ඇතුළේ දාන්න W යනු තුලා තැටිය සමග එයට එක් කළ පඩිවල බර. හරි. තැටියත් එක්ක ගන්න ඕන. හරි. ඊගාව පොයින්ට් එක. මෙලෙස ලී කුට්ටිය මත කිලෝග්‍රෑම් 1ක පමණ පඩි තබමින් ඒ කියන්නේ R විචලනය කරමින් F සීමාකාරී අගය සොයා ගනු ලැබේ. එවිට එතන ලියන්න එවිට පහත වගුවේ පෙන්වා ඇති පරිදි පාඨාංක ලැබුණේ යයි සිතමු. හරි. දැන් පුතාලා වගුව පොඩ්ඩක් පෙන්වන්න ඕන. මේ වගුවට පුතාලට ඕනනම් තව ටිකක් එකතු කරගන්න පුළුවන්. හරි. මේක ඉස්සරහින් පුතාලා පෙන්වන්න මේ තියෙන්නේ ලී කුට්ටිය විතරයි. කුට්ටිය. මෙතන ලී කුට්ටිය ධන 1 කිලෝග්‍රෑම්. මෙතන දාගන්න ලී කුට්ටිය ධන 2 කිලෝග්‍රෑම්. තවත් එකක් ඕනනම් පෙන්නන්න. හරි. ඒත් එක්කම මේගොල්ලන්ගේ වාගේ අර ගුණාකාර ටිකක් පෙන්වන්න ඕන. මෙතන ප්‍රතික්‍රියාව R කියලා දාන්න. මෙතන සීමාකාරී ඝර්ෂණ F සීමාකාරී කියලා දාගන්න. 10 නිව්ටන්. මෙතන 20 නිව්ටන්. හොදාගත්තත් ඇති පුතාලා 30 නිව්ටන්. පුතාලට පෙන්න ගන්න පුළුවන්. මෙහා දෙගුණයක් වෙද්දී ඇතිලා තියෙන ඝර්ෂණයත් දෙගුණ වෙලා තියෙනවා. තුන්ගුණයක් වෙද්දී ඝර්ෂණයත් තුන්ගුණයක් වෙලා තියෙනවා. හරි. ඔය තමයි වගේ දත්ත වගෝයෙන් තවත් එකක් ඕනනම් පෙන්වන්න කිලෝග්‍රෑම් 3ක් එකතු කරාම ලී කුට්ටියත් එක්ක මෙතන නිව්ටන් 40ක් සෙට් වෙයි. මෙතන 4ෙන් ගුණ කරාම 24 නිව්ටන් වගේ පාඨාංකයක් වට ලැබෙන්න ඕන. හරි. එතකොට පරීක්ෂණයෙන් හම්බෙන්නේ ප්‍රතිඵල. හරි. දැන් යටින් ලියන්න ඉහත පරීක්ෂණයට අනුව F සීමාකාරී අනුලෝම සමානුපාතිකයි මේ තොරතුරු වලට අනුව කියන්නේ F සීමාකාරී F සීමාකාරී අනුලෝම සමානුපාතිකයි R වන බව පැහැදිලි වේ. යටින් ගන්න නිසා F සීමාකාරී සමානයි mu සීමාකාරී වතාවක් R කියලා කොටු කරගන්න. මෙතන දාගන්න පුළුවන් ඕනනම් සීමාකාරී ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලය F සීමාකාරී සමානයි mu සීමාකාරී වතාවක් R කියලා කොටු කරගන්න. හරි. දැන් කියනවා මම සීමාකාරී ඝර්ෂණ සංගුණ ඌ ස්පර්ශ පෘෂ්ඨ මත රඳාපවතින නියතයක් කියලා මම පොඩි එකක් දාලා දෙනවා. ඔයා ඒක ඉස්සරහින් ලියාගන්න මෙහෙම. මෙහි mu c කියලා දාගන්න. මෙහි mu c කියලා දීලා තියෙන්නේ සීමාකාරී ඝර්ෂණ සංගුණකේ නම් ඌ ස්පර්ශ පෘෂ්ඨ මත රඳාපවතින නියතයකි. මේ ටික තියෙනවා. පුතා mu c කියන එක එතන ලියාගන්න ඉස්සරහින්. හරි. එහෙනම් සීමාකාරී මේ mu c කියන සංකේතයෙන් මේ mu කියන්නේ ග්‍රීක අක්ෂරයක්. මේක කියන්නේ mu ග්‍රීක අක්ෂරයක්. එතකොට ඒක සීමාකාරී ඝර්ෂණ සංගුණකේ අංකණය කරන්න ගන්න නිසා අපි තව highlight කරලා ඒක specify කරගන්නවා C අකුර දාලා. mu සීමාකාරී කියන අදහස. හරි. එතකොට එයාට නමක් දෙනවා සීමාකාරී ඝර්ෂණ සංගුණකය. එයා රඳාපවතින්නේ ස්පර්ශ පෘෂ්ඨ මත. ඒ කියන්නේ ස්පර්ශ පෘෂ්ඨ දෙක වෙනස් වුණොත් දැන් මේ අල්ලට අල්ල ස්පර්ශ කරලා ගත්තොත් එතන සීමාකාරී ඝර්ෂණ බලයක් තියෙනවා. හැබැයි මෙහෙම මේ පෘෂ්ඨ දෙක නැත්නම් අල්ලයි මේ සමයි. ඒක පුද්ගලයන්ගේ සමයි. නේද? අල්ලත් එක්ක බෝඩ් එක පෘෂ්ඨය. ඒ වගේ එකින් එකට සීමාකාරීක වෙනස් වෙනවා. එහෙමයි කියන්නේ. හරි? එහෙනම් ස්පර්ශ පෘෂ්ඨ මත ඒක තීරණය වෙන්නේ කියලා ඔළුවේ තියන් ඉන්න. හරි.
එතකොට අපිට ওই ටික ඔළුවට ආවනම් අවසාන වශයෙන් මෙතන මතක තියාගන්න ඕන තව කාරණයක් තියෙනවා. මෙන්න මේ සීමාකාරී ඝර්ෂණ සංගුණකයට පුතේ ඒකක නෑනේ. මේ දෙන්නම නිව්ටන්. මෙයාට ඒකක නෑ. හරි. ඊගාතරොත් දාලා තියන්න. ඉහත සීමාකාරී ඝර්ෂණ සංගුණකය ඒකක නොපවතින නියතයකි. හරි. එහෙනම් දැන් ඔයා මේ වෙද්දී සීමාකාරී ඝර්ෂණ බලය ගන්න සමීකරණයක් ඔබගේ අතේ තියෙනවා. එතකොට මතක තියාගමු ආයෙ පාරක් මේ සමීකරණයෙන් හම්බෙන්නේ වස්තුව නිශ්චල විට ඉන්න හැම ඝර්ෂණෙම නෙවෙයි. අපිට හම්බෙන්නේ වස්තුව නිශ්චල විට ක්‍රියා කරන උපරිම ඝර්ෂණයයි. ඒ කියන්නේ යා මත වස්තුව නිශ්චල වෙද්දී ක්‍රියා කරන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය තමයි මේ සමීකරණයෙන් හම්බෙන්නේ. ඒකත් R ප්‍රතික්‍රියාව වෙනස් වුණොත් ඒ ඝර්ෂණ බලය වෙනස් වෙනවා කියලා මතක තියාගන්න. හරි. පොඩ්ඩක් යටින් තරුවක් දාලා ඒ ටිකත් පොඩ්ඩක් ලියන්න. ඊගා පොයින්ට් එක. ඉහත මිව් සීමාකාරී වතාවක් R. මෙන්න මේක. මගින් ලැබෙන්නේ වස්තුවක් නිශ්චලව පවතින විට එය මත ක්‍රියා කළ හැකි උපරිම ඝර්ෂණ බලය වේ. හරි. ඊළඟ මෙම සමීකරණයෙන් වස්තුව මත ඇතිවන ඝර්ෂණය සෙවිය හැකි වන්නේ එය සීමාකාරී අවස්ථාවේ පවතින්නේයි දන්නා විට පමණි. කියන්නේ මෙයාගෙන් ඝර්ෂණය වන්න නම් එයා සීමාකාරී අවස්ථාවේ ඉන්නවා කියලා දැනගන්න ඕන. දන්නා විට පමණි. හරි. ඊගා පොයින්ට් එකට යන්න. තවද මෙම සීමාකාරී ඝර්ෂණ බලය කිසියම් බාහිර බලයක් හේතුවෙන් R ප්‍රතික්‍රියාව වෙනස් වන විට වෙනස් වන බව මතක තබා ගන්න. يعني මේක නියත හේකුත් නෙමෙයි. R ප්‍රතික්‍රියාව වෙනස් වෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් ඔය තමයි ඔයාගේ සීමාකාරී ඝර්ෂණ බලය සම්බන්ධව පුතේ ඔයාගේ ඔළුව උඩ තියාගන්න ඕන, මතකේ රඳව ගන්න ඕන වැදගත්ම સિદ્ધාන්ත කරුණු ටික. හරි. එහෙනම් අපි මෙතනින් පස්සේ තව එක සමීකරණයක් හොයනවා. මොකද්ද? ගතික ඝර්ෂණය සඳහා. මේ පරීක්ෂණයම තව චුට්ටක් ඉස්සරහට අරගෙන යන්න තියෙන්නේ. අපි ඒ කොටස් ටික බලන්න යමු. එතකොට පුතේ ගතික ඝර්ෂණ බලය සඳහා ප්‍රකාශනයක් ගොඩනගද්දී ඔයා කරන්නේ මුලින්ම අපි මෙතන මේ ඇටොම්මයි ගන්නෙ ලී කුට්ටිය විතරක් තියලා මෙයා චලනය වෙන්න ආසන්න අවස්ථාවට වඩා ටිකක් අඩුවෙන්, ඒ කියන්නේ සීමාකාරී අගය ගැන දැන් ඔබ අදහසක් තියෙන නිසා ඊට වඩා ටිකක් අඩුවෙන් පඩි දාලා ඔයා මෙතනින් පොඩි මෙයාට තල්ලුවක් දෙනවා. පොඩි තල්ලුවක් දෙද්දී පුතේ මෙයා ආයෙ ගිහින් නවතිනවා නම්, එනේ තල්ලුව දුන්නාට පස්සේ චුට්ටක් ඉස්සරහට ගිහින් යන්න නවතිනවා නම් මෙයාගේ ගතික ඝර්ෂණයට ඇවිල්ලා නැහැ මේක. ඒ කියන්නේ මම මෙහිමයි තර්කය දෙන්න යන්නේ. යම් වෙලාවක ඔබ හිතන්න ගතික ඝර්ෂණය, චලන වෙන අවස්ථාවේ ඝර්ෂණය තන්තුවේ ආතතිය කියන්නේ වක්‍රාකාරව වාට පේනවනේ මෙයාට සමානයි කියලා. එතකොට හැබැයි මම මේක ගතික ඝර්ෂණයක් කරගන්න මෙයාව ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙන්න සලස්වන්න ඕන. ඒකාකාර ප්‍රවේගයෙන්. පැහැදිලිද? ඒතරයා ඒකාකාර ප්‍රවේගයෙන් යනවා නම් නැවතවරක් TF ගතිකට සමානයි. මෙතන TWට සමානයි. මොකද මෙයා යන්නත් උර. එතකොට ඒකාකාර ප්‍රවේගය කියනවා.
හරි. එතකොට අපි මෙතනදී මේ පඩි දදාම මෙයාගේ චලිතය ඇති කරොත් එයා සීමාකාරියාගේට වඩා මේ පඩි වැඩි වෙද්දි තමයි මෙයා චලනය වෙන්න ගන්න. ඒතර එහෙම ගත්තොත් ඔබට ගතික ඝර්ෂණය කවදාවත් ගන්න බෑ. ඔබ කරන්නේ සීමාකාරියාගේට වඩා චුට්ටක් අඩුවෙන් පඩි දාලා මෙයාගේ අර අන්තරාණුක ආකර්ෂණ බලය කැඩෙන්න ඔයා අතින් තල්ලුවක් දෙනවා. ඒ කියන්නේ මෙයාට පොඩි තල්ලුවක් දානවා. දාපු ගමන් මෙයා දිගටම ඔබට දකින්න පුළුවන් ඊටාම කුඩා ප්‍රවේගයකින් හිමින් ඉස්සරහට යන අවස්ථාවක් ලැබෙනවා. හරි. එතකොට ඒ අවස්ථාව එනකන් පඩි ක්‍රමානුකූලව ටික ටික වැඩි කරන්න ඕන. ඔබ තල්ලුව දෙද්දී ඒ අවස්ථාවට ඇවිල්ලා නැත්නම් අනිවාර්යයෙන් මෙයා ඒ තල්ලුව දෙනකන් විතරක් චලනය වෙලා අතෑරියාම නවතිනවා. හරි. එහෙනම් පුතා මෙතන තල්ලුව දීලා ඔයා බලන් ඉද්දී මෙයා හිමින් කුඩා ප්‍රවේගයකින් ඉස්සරහට යනවා නම් මොදවා දෙන්නේ පොඩි තල්ලුවක්. ඒතර පොඩි ප්‍රවේගයක් හම්බෙන්නේ. හරි මේ ප්‍රවේගයෙන්ම ටික ටික ඉස්සරහට ලිස්සන්න ගන්නවා නම් අපිට කියන්න පුළුවන් ඒ වෙලාවේ මෙයා මත ක්‍රියාත්මක වෙන ගතික ඝර්ෂණය මෙයා යන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් වගේ කියලා හිතලා තන්තු ආතතියට සමානයි. ආතතිය පඩි වලට සමානයි. පඩි වල බරට පඩි වල බර මැනගත්තාම ගතික ඝර්ෂණය ගන්න පුළුවන්. ඔය විදිහට පුතාට නැවත වරක් මෙන්න මේක උඩට පඩි කිලෝග්‍රෑම් එකේ පඩි තිය ආර් ප්‍රතික්‍රියාව වෙනස් කරමින් ගතික ඝර්ෂණයද හෙව්වොත් පුතාට දකින්න පුළුවන් ගතික ඝර්ෂණය පුතේ ආර් ප්‍රතික්‍රියාවට අනුලෝම වෙනවා. ඔතනින් ඔය නිගමනයේට පරීක්ෂණාත්මක ඇවිත් අපිට පරීක්ෂණාත්මක දත්ත ඇසුරෙනුත් අපිට ඕන නම් දැන් මේ වගේ තැනක ඔබට පරීක්ෂණය කරන්න පුළුවන් තව වැඩක් තමයි ආර් එක්ක මෙන්න මේ ගතික ඝර්ෂණයේ ප්‍රස්ථාරයක් අඳිනවා. ඒතර වාට එන්නේ අපිට මේ වගේ බිඳුව පැති වලට යන්නේ වගේ මූල අක්ෂරයන් සරල රේඛාවක් වටේනවා. ওই සරල රේඛාවේ අපිට පෙන්වන්න පුළුවන් අනුක්‍රමණය තමයි මේ ගතික ඝර්ෂණ සංගුණකයේ දෙන්නේ. දැන් මේ බලන්න මෙයා x අක්ෂර දාලා මෙයා y අක්ෂර දාලා ගත්තාම අනුක්‍රමණය එනවා. වාගේ ඝර්ෂණ සංගුණකේ. එහෙනම් පුතාලට පරීක්ෂණාත්මකවදී ගන්න දත්ත ටික පාවිච්චි කරලා ඒකේ අනුක්‍රමණයෙන් තමයි ඇත්තටම ඝර්ෂණ සංගුණකේ හොයාගන්නේ. හරි? ඒතර කොහොම හරි දැන්ට අපි නිකන් ලියුවොත් මෙයා r අනුලෝම සමානුපාතික නම් පුතාට එතනින් නියතකින් ගුණ කරලා හරි ඔයාලට ගන්නට පුළුවන් මේ සමීකරණය f ගතික සමානයි මෙන්න මේ නියතයේ වතාවක් r කියලා. හරි? එතකොට ඔබට ඔතනදී මේ චලනය වෙන අවස්ථාවේ ඝර්ෂණයට හේතු වෙච්ච ඝර්ෂණ සංගුණකයට නමක් දෙනවා ගතික ඝර්ෂණ සංගුණකය කියලා. ගතික ඝර්ෂණ සංගුණකය. පැහැදිලිනේ? හරි. එතකොට ආය පාරක් පරීක්ෂණයෙන් ඔබ කරන විදිය මතකයි. මෙන්න මෙතනින් සීමාකාරී අවස්ථාවට වඩා අඩුවෙන් පඩි දාලා පොඩි තල්ලුවක් දීලා එයා ඒකාකාර ප්‍රවේගයකට එන අවස්ථාවක් ලබාගෙන ඒ වෙලාවේ මෙයා යන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් නම් නිව්ටන්ගේ පළමු නියමයට අනුව මේ බල දෙක විශාලත්වයෙන් සමාන වෙලා සම්ප්‍රයුක්ත බිඳුවක් එන්න ඕන. ඒ කියන්නේ W සමානයි T වෙන්න ඕන. T සමානයි ගතික නිසා F ගතික සමානයි W කියලා F ගතිකය හොයන්නට පුළුවන්. R වෙනස් කර ගතිකය හොයන්නට පුළුවන්. හොයලා දකින්න පුළුවන් ඔබගේ පාඨාංක වගුවෙන් මේ දෙක අතර තියෙන අනුලෝම සමානුපාතයක්. කලින් වගුවක් පෙන්වන නිසා මම ආයෙ පෙන්වන්න යන්නේ. හරි. එතනින් ඔබට නියතයකින් ගුණ කරලා ගන්න පුළුවන්. ඒක ඔබට දකින්න පුළුවන් සීමාකාරී නියතයට වඩා වෙනස්. ඒක ඇත්තටම අඩු නියතයක් එන්නේ. හරි. මොකද ගතික ඝර්ෂණය වල සීමාකාරයකට වඩා අඩුයිනේ. ඒ නිසා මෙතන පුඩාට අර කලින් ආවේ 0.6 නේ ගතික ඝර්ෂණයට. එහෙනම් මේක ඉන්නේ 0.ට වඩා අඩු ඉලක්කමක්. හරි. ඒක වතාවක් R ගෙන් ගතික ඝර්ෂණ බලය ගන්න පුළුවන්. මේ අලුත් නියතයට කියනවා චලනය වෙන අවස්ථාවේ තියෙන ඝර්ෂණ සංගුණකය ගතික ඝර්ෂණ සංගුණකය කියලා. පැහැදිලි පුතාලට ඔය ටික. හරි. එහෙනම් දරුවනේ අපි මේ ටික පිළිවෙලට නෝට් එකේ සටහන් කරමු. පුතාලගේ පිටු අංක 10 කියනවා ගතික ඝර්ෂණ බලය සඳහා ප්‍රකාශනය කියන ඉහත පරීක්ෂණයේ මෙන් ඒ තුලා තැටියට සීමාකාරී අවස්ථාවට වඩා මදක් අඩුවෙන් පඩි එක් කර. එතන පුතාලට මදක් අඩුවෙන් පඩි එක් කර කියන එක හයිලයිට් කරන්න පුළුවන්. හරි. කුට්ටියට කුඩා තල්ලුවක් යෙදීමෙන්. අන්න කුඩා තල්ලුවක් කියන එකත් ඔයාලට හයිලයිට් කරන්න පුළුවන්. ආරම්භක චලිතයක් ලබා දුන් විට එය ඒකාකාර ප්‍රවේගයෙන් ඒකත් හයිලයිට් කරන්න. කියන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් එන අවස්ථාව ගැන ගන්න ඕන. ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වීමට පටන් ගන්නා අවස්ථාවේදී තුලා තැටි වලට එක්කල බරින් ගතික ඝර්ෂණ බලය ලබා ගත හැකිය. ඒතර ඒකාකාර ප්‍රවේගයෙන් යනවා නම් මම රූප අඳින්නේ නැහැ. ඔබ තේරුම් ගන්න ඕන මෙයාට සමානයි නැවතරක් මෙයාට සමානයි. ඒතර අර කලින් ඉව සමීකරණ දෙකම ලියවෙනවා. හරි. දෙවෙනි පොයින්ට් එක කියනවා ලී කුට්ටිය මත පඩි එක් කර නැත්නම් පඩි තබා R වෙනස් කරමින් F ගතික ඝර්ෂණ බලය සෙවූ විට
එය R-ට අනුලෝමව සමානුපාතික වන බව පෙන්වන්න පුළුවන්. හරි? දැන් පුතාලා ගන්න. එම නිසා ගතික ඝර්ෂණය කියලා කමාවක් දාලා ගතික ඝර්ෂණය කියලා කමාවක් දාලා අනුලෝම සමානුපාතිකයි මෙයාට සමීකරණය හදාගන්න. හදාගෙන යටින් ගමු මෙහි මියු ගා යනු ඊට ටික දීලා තියෙනවා. මේක දාගන්න විතරයි තියෙන්නේ. මියු ගතික කියන එක දාගන්න. ඔයාට ගතික කියලා ලියන්න පුළුවන්. නැත්නම් මියු ගා කියලා දාගත්තත් ඇති. නැත්නම් ගතික කියලා දාන්න කවන්නේ. හරි. ගතික ඝර්ෂණ සංගුණකේ නම් වූ එතනත් වලට කියලා ඇති ස්පර්ශ පුෂ්ඨ මත නදාපවතින නියතයක් කියලා. හරි. ඒත් එක්කම ආය යටින් තරුවක් දාලා ලියා ගන්න. ගතික ඝර්ෂණ බලය වස්තුවේ චල ස්වභාවයෙන් ස්වායක්ත වන බැවින් ගතික ඝර්ෂණ බලය වස්තුවේ චල ස්වභාවයෙන් ස්වායක්ත වන බැවින් වරන් ඇතු චලිත ස්වභාවය මත නදා නොපවතින බැවින් වරන් වහලා කිසියම් පෘෂ්ඨ දෙකක් සඳහා ගතික ඝර්ෂණ සංගුණකයේ සඳහා පවතින්නේ එකම අගයකි. ගතික ඝර්ෂණ සංගුණකයේ සඳහා පවතින්නේ එකම අගයකි. හරි. ඊට පස්සේ පුතාලට මම පොඩි වගුවක ඝර්ෂණ සංගුණක දෙකක් කියන්නේ ස්පර්ශ පෘෂ්ඨ දෙකත් එක්ක ඝර්ෂණ සංගුණක වෙන් කරලා දීලා තියෙනවා. පුතාලා සටහන කියලා එතන දාලා ඇති. සටහන ඉස්සරහින් ලියාගන්න. පහත වගුවේ දැක්වෙන්නේ ස්පර්ශ පෘෂ්ඨ කිහිපයක් සඳහා සීමාකාරී ඝර්ෂණ සංගුණකය වරහන් ඇතුලේ μc හා ගතික ඝර්ෂණ සංගුණකය වරහන් ඇතුලේ μ ගා සඳහා අගයන් වේ. හරි. ඒකේ පුතාලා ස්පර්ශ පෘෂ්ඨ වියලි කොන්ක්‍රීට් මත රබර්. ඒ කියන්නේ කොන්ක්‍රීට් උඩ රබර් තියලා තියෙනවා. වියලි කොන්ක්‍රීට් එකක් උඩ 0.9යි 0.7යි කියලා සංගුණක දීලා තියෙනවා. ඔයාගේ 0.9 වෙන්නේ μ සීමාකාරී. ඒකෙන්ද ඔයා වගේ උඩින් දාගන්න 0.9 තියෙන පේළියේ උඩින් μ c කියලා දාගන්න. 0.7ට උඩින් μ ගා කියලා දාගන්න. එතකොට දැව මත දැව. ඒ කියන්නේ ලී කුට්ටි දෙකක් එකට ස්පර්ශ වෙද්දී කියනවා 0.7යි සීමාකාරීයක ගතික 0.4යි. වීදුරු 0.9යි 0.4යි. අයිස් වානේ 0.02යි. ඊට පස්සේ ගතික 0.01යි. පුතාගේ දරුවනේ අපි අර වගුවට යටින් පුතාගේ ඝර්ෂණ සංගුණක දාපු වගුවට යටින් තරුවක් දාලා ලියාගන්න. වගුවේ දත්ත වලට අනුව පැහැදිලි වන්නේ සීමාකාරී ඝර්ෂණ සංගුණකය සලකන ලද ස්පර්ශ පෘෂ්ඨ දෙකක් සඳහා ගතික සංගුණකයට වඩා ගතික ඝර්ෂණ සංගුණකයට වඩා සෑම විටම වැඩි වෙන බව වේ. වරහන් ඇතුළේ ලියාගන්න μ සීමාකාරී විශාලයි μ ගතික. ඒ කියන්නේ පෘෂ්ඨ දෙකක් තෝරලා බැලුවොත් සලකන ලද පෘෂ්ඨ දෙක හැමතිස්සෙම එකම පෘෂ්ඨ දෙකක් අරන් කම්පෙයාර් කරොත් සීමාකාරීක වැඩි යාගෙම ගතිකයකට වඩා. හරි. ඊට පස්සේ අපි මේ සූදානම් කරලා තියෙන පුතාගේ ඝර්ෂණ සංගුණකය හොයන්න අපිට ආනත්තලය උපයෝගී කරගන්නට පුළුවන්. පුතාලා අනුමාර්ථකාවක් දාගන්න දීලා තියෙන ඉඩේ ආනත්තලය උපයෝගී කරගෙන ඝර්ෂණ සංගුණකයේ සෙවීම. ආනත්තලයක් උපයෝගී කරගෙන ඝර්ෂණ සංගුණකයේ සෙවීම. හරි. එතකොට මම මේකේ බල ටික ඔක්කොම ලකුණු කරලා විස්තර ටික පෙන්නලා තියෙන්නේ. මේ තියෙන්නේ ආනතිය වෙනස් කරන්න පුළුවන්. මෙයාව මේ පොල්ල තලය නැත්තම් ඉහළ පහළ මෙහෙම අපිට කරකවන්න පුළුවන්. මේ ලක්ෂ්‍ය වටා එයාගේ තිරසත් එක්ක හදන කෝණය මේ කෝණ මානෙන් මයින්නට පුළුවන්. මේක උඩින් මෙහෙම වස්තුවක් තියලා තියෙනවා. මේ පොඩි කුහරයකුත් එක්ක මේකේ පොඩි වලක් කපලා තියෙනවා මේකේ. හරි. මේ ආර් ප්‍රතික්‍රියාව මම පැත්තකින් පෙන්නනවා. මේ mg ගේ වාට විභේදන සාන්ද්‍රතිය දෙකක් කොහොම ගන්නට පුළුවන්. ඒවා මම හිතන්නේ වට නෝමල් දේවල් mg cos θ ඔබ තලයට ලම්බක සාන්ද්‍රතිකය සහ තලයේ දිගේ සාන්ද්‍රතිකය mg sin θ. හරි. එතකොට පුතාට කරන්න තියෙන්නේ මේ ආනත්තලය මේ වස්තු සීමාකාරී අවස්ථාවට එනතෙක් මේ ආනතිය ටික ටික වැඩි කරගෙන සකස් කරගන්නවා. එතකොට එයා චලනය වෙන්න ඔන්න මෙන්න අවස්ථාවට මේක චුට්ටක් ඔප්පු වෙන්න ඕන. ඔයාලට සකස් කරගන්න පුළුවන්. මේකට අදාළ පරීක්ෂණාත්මක වීඩියෝ එකකුත් ඔයාලට මම වෙනම හෝ නැත්තම් මේ උගන්වන වෙලාවේ පුතාට තිරේ ප්ලේ වෙන විදිහට මම සකස් කරලා තියන්නම්. පොඩ්ඩක් අපි මේ ආනතිය වෙනස් කරගන්නවා.
එතකොට සීමාකාරී අවස්ථාවට සකස් කරගන්නවා. එහෙම කරලා මේ කෝණය මැනගන්නයි තියෙන්නේ. θ කෝණය මැනගන්න ඕන. ඒකෙන් අපිට පුළුවන් සීමාකාරී ඝර්ෂණ සංගුණකය හොයාගන්න. ඒක θ කෝණයෙන් පුළුවන් කරගන්න. අපි ගණනය කරලා පෙන්නමු. ඊට පස්සේ ගතික ඝර්ෂණ සංගුණකය හොයනවා නම් මෙන්න මෙයා සීමාකාරී අවස්ථාවට වඩා ආනතලයේ චුට්ටක් පල්ලෙහාට අරගෙන අපි දැන් දන්නවනේ සීමාකාරී අවස්ථාව. ඊට වඩා චුට්ටක් පල්ලෙහාට කෝණය අඩු කරලා පුතාට පුළුවන් මේ ආනතලයේ උඩ තියෙන වස්තුව පොඩ්ඩක් තල්ලුවක් දෙන්න. තල්ලුවක් දෙද්දි මෙයා දිගටම රූට් එකකට පල්ලෙහාට ඒකාකාර ප්‍රවේගයෙන් යන්නත් පුළුවන්. නැත්තම් චුට්ටක් ගිහින් නවතින්නත් පුළුවන්. චුට්ටක් ගිහින් නැවතුනොත් කෝණය තව චුට්ටක් වැඩි කරලා තල්ලුවක් දෙනවා. ওই විදිහට මෙයා යම් වෙලාවක ඒකාකාර ප්‍රවේගයෙන් පල්ලෙහාට හිමින් රූට් වෙන අවස්ථාවක් එනවා. ඒ ඒකාකාර ප්‍රවේගයෙන් රූට් වෙන අවස්ථාවේදී තියෙන්නේ ගතික ඝර්ෂණ බලයක්. ඒක තාමත් mg sin θ ට සමානයි. ඒ කියන්නේ මට මේ අවස්ථා දෙකේ සීමාකාරී අවස්ථාවේ සීමාකාරී ඝර්ෂණ බලය mg sin θ ට සමානයි. මේක ඒකාකාර ප්‍රවේගයෙන් රූට් වෙන අවස්ථාවකදී ගතික ඝර්ෂණය mg sin θ ට සමානයි. පැහැදිලිනේ? හරි. එතකොට කොහොම හරි අපිට ඔන්න ඔය අවස්ථා දෙකෙන් දැන්ට මම සීමාකාරී අවස්ථාව ගැන හිතලා ලියන්නම්. සීමාකාරී සමතුලිතතාව සලකලා ලිව්වොත් පුතාලා ලියන්න වෙන්නේ f සීමාකාරී කියන එක සමානයි mg sin θ ට. තලයේ දිගේ තියෙන බල දෙකේ සමතුලිතතාව ගැන හිතලා. සීමාකාරීක පුතාලට ලියන්නට පුළුවන් mu සීමාකාරී වතාවක් r කියලා. සමානයි mg sin θ. දැන් r කියන්නේ මොකක්ද? R කියන්නේ පුතාලට පේනවා තලයට ලම්බක සමතුලිතතාව දිහා බැලුවොත් දරුවනේ. හරි. මෙයාගේ මේ R එක mg cos θ ට සමානයි. ඒතකොට මෙතන අපිට කියන්න පුළුවන් ආනත තලයට ලම්බක සමතුලිතතාව සලකා ආනත තලයට ලම්බක සමතුලිතතාව සලකා වාට mu c උහුම තියෙද්දි R ට උත්තරයක් ලියන්න පුළුවන් mg cos θ කියලා. සමානයි mg sin θ. ඔතනින් දරුවනේ mg to mg කැපිලා ගිහිල්ලා cos θ මේ පැත්තට දාලා ලියන්න පුළුවන් sin θ බෙදීම cos θ තමයි mu සීමාකාරී කියන්නේ කියලා. නමුත් sin θ බෙදීම cos θ ඔබ හොඳටම දන්නවා tan θ කියන අනුපාතයට සමානයි. එහෙනම් මේ තියෙන tan θ නේද? හොරා tan θ වෙන්නේ. හරි. එහෙනම් පුතාගේ mu සීමාකාරී tan θ ට සමානයි කියලා පේනවා. ඒ කියන්නේ θ මැනීමෙන් ඔබට හරි සරලව ඝර්ෂණ සංගුණකය හම්බ වෙනවා. පැහැදිලි දරුවනේ. හරි. එතකොට මේ තමයි සරලව ආනතලයේ උපයෝගී කරගෙන පුතාලට ඝර්ෂණ සංගුණකය හොයාගන්න පුළුවන් පරීක්ෂණාත්මක ක්‍රමවේදය. පැහැදිලි? හරි. එතකොට මෙතනදී අපිට මේක හිතන්නකෝ අර මං කිව්වා වගේ ගතික අවස්ථාවට මේ සමීකරණ ලියනවා කියලා. එහෙනම් මෙතන ලියන්න වෙන්නේ ගතික අවස්ථාවේදී මම මෙයා අල්ලගන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් පල්ලෙහාට චලන වෙන අවස්ථාවේ කෝණෙනේ. ඒ කෝණය අපි නිකන් බීටා කියලා හිතන්නකෝ. එතකොට එහෙම වුණොත් ඔයාලා ලියන්න වෙන්නේ mg දැන් sin θ නෙමෙයි බීටා. සමානයි ගතික ඝර්ෂණය. ගතික ඝර්ෂණය පුතාට ලියන්නට පුළුවන් mu ගතික වරක් r. mu ගතික වරක් r. ඒක සමානයි mg sin θ. එතකොට r ලියන්න පුළුවන් mg cos. එතකොට බීටා නම් cos බීටා සමානයි mg sin බීටා. හැබැයි මෙතන තියෙන දැන් ගතික ඝර්ෂණ සංගුණකය. මේ විදියටම ලියවිලා ඔබට දැන් sin බීටා බෙදීම cos θ tan බීටා. ඒ එතනට අදාළ කෝණයෙන් ඔබට ගතික ඝර්ෂණ සංගුණකය හම්බ වෙනවා. එතකොට වැදගත් උනේ ඒකාකාර ප්‍රවේගයේ අවස්ථාවට අදාළව කෝණය මැනගන්න. එතකොට ඔයා ගතික එකයි මෙයයි සමානයි කියලා ගන්න පුළුවන්. mg ගේ සංරචකයයි ගතික ඝර්ෂණය සමානයි කියලා ගන්න පුළුවන්. ඒත් එක්කම මේ පරීක්ෂණයේ පුතේ තව එක වැඩක් කරන්න පුළුවන්. මෙන්න මේ කුහරයක් තියෙන්නේ මේ ඔයාලට හිලක් පේන්නේ. ඒ කුහරයට පුතාලට පුළුවන් පඩි එකතු කරන්න. කිලෝ 1ක විතර පඩියක් දානවා. දාලා ආයෙ පාරක් ඔය කරපු විදිහටම සීමාකාරී ඝර්ෂණ සංගුණක හොයලා බලනවා කලින් අවස්ථාවයි දැන් අවස්ථාවයි සමානද කියලා. පුතේ සමාන වෙනවා. හරි සමාන වෙනවා. මොකද ඔයාලට පේනවා මේ R mg දෙන්න කැපිලා ගිහිලා තමයි සංගුණක හැදෙන්නේ. එහෙනම් බර මොකක් වුණත් වැඩක් නැහැ. සංගුණක කෙරෙහි බලපාන්නේ නැහැ. එහෙනම් අපිට කියන්න පුළුවන් ඝර්ෂණ සංගුණක කෙරෙහි R ප්‍රතික්‍රියාවේ බලපෑමක් නැහැ කියලා ඔය කියන කාරණේ. උතන ඒක පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට මෙතන බර වෙනස් කරලා එකම ස්පර්ශ පුෂ්ඨ දෙකකට ඔබට බර වෙනස් කරමින් මෙතන පඩි දදා බර වෙනස් කර හැකි ඝර්ෂණ සංගුණක ගණනය කරලා කියන්න පුළුවන් ඝර්ෂණ සංගුණක ප්‍රතික්‍රියාවක් තීරණය වෙන්නේ නැහැ. නමුත් සීමාකාරී ඝර්ෂණ බලයයි ගතික ඝර්ෂණ බලයයි ඒගොල්ලෝ ප්‍රතික්‍රියාවක් තීරණය වෙනවා. මතකනේ මොකද සීමාකාරී ඝර්ෂණ බලය ඉන්නේ ඝර්ෂණ සංගුණික වතාව ප්‍රතික්‍රියාව. ප්‍රතික්‍රියාව මත ඝර්ෂණ බල තීරණය වෙනවා. නමුත් එයාගේ සංගුණකය කියන්නේ අර නියතය ප්‍රතික්‍රියාව මත රඳාපවතින්නේ නැතුව යනවා. හරි ඒකත් අපිට මෙතන පෙන්වලා ගන්න පුළුවන්. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ කියන කාරණා ටික පිළිවෙලට
ඊට අඩු ඉඩක තමයි සටහන් කරන්න මම ඉඩ දීලා තියෙන්නේ. මේ වගේ තීරුවක් ඇති මේක දෙකට බෙදාගෙන මෙන්න මේ ප්‍රදේශයේ ඇහැට පේන මට්ටමට බාල් ටිකත් එක්ක ලස්සනට රූපය ඇඳ ගන්න. මෙතන අපි පොඩි විස්තර කිරීමක් කරලා මෙතන ගණනය කිරීම පාර්ට් එක දාගමු. යම් හේකින් ඉඩ මදි වගේ හිතෙනවා නම් පුතාට එහා පිටුවේ ඒ කියන්නේ 11 වෙනි පිටුවේ ඝර්ෂණ බලයේ ආශ්‍රිත සරල ගැටළු ආකාර කියන මාතෘකාව මකලා ඒක පොඩ්ඩක් පල්ලෙහාට අරගන්න පුළුවන්. ඒ තමයි උපරිම කරන්න පුළුවන් දේ. හරි. එහෙම කැමති දෙයක් කරන්න. හරි නම් මුලින්ම රූපය ඇඳලා එයා යටින් අපි පොයින්ට් 3-4ක් තියෙනවා. පේලි 5ක් ලියාගෙන යමු. හරි. එහෙනම් පුතාලා වීඩියෝ එක නවත්තලා රූපය අඳින්න. ඊට පස්සේ ඒක යටින් මෙන්න මේ නෝට් එක දාන්න. ඊළඟ පළවෙනි පොයින්ට් එක වස්තුව සීමාකාරී සමතුලිතතාවට එළඹෙන තෙක් ආනතලයේ තිරස් සමග සාධන කෝණය ක්‍රමයෙන් වැඩි කර සීමාකාරී සමතුලිතතාවට අනුරූප අවස්ථාවේදී එම තීටා කෝණය මැනගන්න. එවිට සීමාකාරී ඝර්ෂණ සංගුණකය ගණනය කළ හැකිය. ඊගා පොයින්ට් එක ලියන්න. ඉහත කී සීමාකාරී අවස්ථාවට වඩා තරමක් අඩු ආනතියක් පවතිනසේ තලය සකස් කර වස්තුව තබා එයට කුඩා තල්ලුවක් ලබා දී වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වන අවස්ථාවක් තෙක් ආනතිය වෙනස් කරන්න. හරි. එලෙස වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වන අවස්ථාවකදී තලයේ තිරස් සමග සාධන කෝණය බීටා වේ නම් එම බීටා මගින් ගතික ඝර්ෂණ සංගුණකය සෙවිය හැකිය. පැහැදිලි? හරි. එහෙනම් දැන් පුතාලා ওই ටික මෙතන ලියන්න බැරුවොත් මේ පැත්ත හරි ලියා ගන්න වෙයි. ඊට පස්සේ ලියන්න ගණනය කිරීම ලියන්න වස්තුවේ සීමාකාරී සමතුලිතතාව සලකා නැත්නම් වස්තුව තලයේ දිගේ සීමාකාරී සමතුලිතතාව සලකා එහෙම කරන තලයේ දිගේ සීමාකාරී සමතුලිතතාව සලකා කියලා මේක ලියාගෙන ඉන්න ආට දාන්න ආනතරයට ලම්බක සමතුලිතතාව සලකා mg cos θ මේක ඔප්පු කරලා තියාගන්න. හරි. දැන් යටින් දාන්න θ මැනගත් බැවින් ඉහත සමීකරණයෙන් සීමා කරන නැත්නම් μc සෙවිය හැකිය. ඉහත සමීකරණයෙන් μc සෙවිය හැකිය. එහෙනම් මෙතනට ඇවිල්ලා මේක ලියාගන්න. පැහැදිලිනේ? මේ ඔප්පු කිරීම මම ආයෙ විස්තර කරන්න යන්නේ නැහැ. හරි. දැන් ඔයාලට ගතික ඝර්ෂණ සංගුණකයත් මේ වගේම සමීකරණයක් හදලා පෙන්නන්න පුළුවන්. නැත්නම් ඒක නිකන් ෂෝට් ෆෝම් එකෙන් ලියන්න පුළුවන්. ෂෝට් ෆෝම් එකෙන් ලියන්න කැමති කට්ටිය මම දැන් සමීකරණ දෙනවා ලියා ගන්න. අනිත් අය නැත්නම් සියලුම දෙනා හරි කමන්නේ. කොලයක ලියලා මෙතන ඉඩමදින අලව ගන්න. නැත්නම් ඔප්පු කිරීම පුතාලට එහා පිටුවට ගින් හරි දාගන්න. හැබැයි එහා පිටුවේ එතකොට අර මාතෘකාව මකලා පොඩ්ඩක් පල්ලෙහාට යන්න වෙයි. හරි කොහොම හරි කමන්නේ. එතකොට එහෙම ලියනවා නම් ලියන්න තලයේ දිගේ වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වන විට. හරි. එතකොට අපිට ලියන්න වෙන්නේ F ගතික සමානයි අපේ දත්තේ වෙන්නේ එතකොට කෝණය sin β. එතකොට F ගතික වෙන්නේ μ ගතික r වතාවක් r සමානයි mg දැන් කෝණය sin β. අර විදියටම ආනතරයට ලම්බක සමතුලිතතාව ගත්තොත් r කියන්නේ mg cos β මේක එනවා μ ගතික. පැහැදිලිද? මේ පැත්තේ වගේ sin β. අවශ්‍ය නම් හරි. එතකොට මේක ගතික මෙයා sin β බෙදීම cos β වෙලා තාමත් මෙයා tan β මයි එන්නේ. හරි. ඔප්පු කරලා තියන්න පුළුවන්. හරි. ඔය ඔප්පු කිරීම වලින් පස්සේ අනිවාර්යයෙන්ම ඔබට දැන් ඩෙෆිනිට්ලි මදි මට බැන ඉන්න පාර මං කිව්ව විදිහට හදාගන්න. හරි. තරුවක් දාලා පොදුවේ ලියාගෙන යන්න. වස්තුවේ ඉහළින් සකසා ඇති කුහරය තුලට පඩි එක් කර පරීක්ෂණේ නැවත නැවත කිරීමෙන් සොයා ගන්නා ලද ඝර්ෂණ සංගුණක R ප්‍රතික්‍රියාව මත වෙනස් නොවන බව තහවුරු කරගත හැක.
ආර් ප්‍රතික්‍රියා මත තහවුරු වෙනස් නොවන බව තහවුරු කරගත හැකියි. දැන් රතු පැනෙන් ලියාගන්න තරුවක් දාලා එනම් ඝර්ෂණ සංගුණකයේ අගය තීරණය වන්නේ ස්පර්ශ පෘෂ්ඨ දෙකේ ස්වභාවය මත පමණි. ඝර්ෂණ සංගුණකයේ අගය තීරණය වන්නේ ස්පර්ශ පෘෂ්ඨ දෙකේ ස්වභාවය මත පමණි. හරි. එතකොට මේ තියෙන්නේ වගේ අවසානයේ අපිට එන්න පුළුවන් නිගමන කිහිපය ඝර්ෂණ සංගුණකයක් ආනත්තලයේ tan අනුපාතයෙන් හම්බ වෙනවා. සීමාකාරී අවස්ථාවේ නම් සීමාකාරී කියනවා ඒකාකාර ප්‍රවේගයෙන් යද්දී ඒකාකාර ප්‍රවේගයට අදාළව අපිට ගතිකයක් ඔප්පු කරගන්න පුළුවන්. ඊගාව එක මෙතනින් තහවුරු කරන්නට පුළුවන් මේ වස්තුවේ බර නැත්නම් ආර් ප්‍රතික්‍රියාව කෙරෙහි බලපෑමක් මේ වස්තුවේ බර නැත්නම් ආර් ප්‍රතික්‍රියාව ඝර්ෂණ සංගුණකයේ කෙරෙහි බලපෑමක් ඇති කරන්නේ නැහැ කියන කාරණා. බලපෑමක් ඇති කරන්නේ නැහැ. හරි. එතකොට මේක ඔබට පෙන්වන්න වීඩියෝ එකක් මම වෙනම හෝ නැත්නම් මේ යන වෙලාවෙම ඔබට පැරලල් වීඩියෝ එකකින් මේක දකින්න පුළුවන්. තිරේ මම එකතු කරන්නම්. නැත්නම් වෙන වීඩියෝ එකක් හරි ඔබට මම ලබා දෙනවා මේක සම්බන්ධ පරීක්ෂණාත්මක වීඩියෝ එකක් මේ කිව්ව කතාවේ සත්‍යතාව පෙන්වනවා. හරි. එහෙනම් ඔබ මේකත් එක්ක තහවුරු කරගෙන ඉන්න ඝර්ෂණ සංගුණක ස්පර්ශ පෘෂ්ඨ දෙකේ ස්වභාවය වෙනස් කිරීමෙන් පමණමයි වෙනස් කරන්නට පුළුවන් වෙන්නේ. හරි. එහෙනම් මේකත් එක්ක පුතේ ඝර්ෂණයට අදාළව સિદ્ધාන්ත සියල්ලම ආවරණය කරලා තියෙනවා. ඔබට දැන් ඉතුරුලා තියෙන්නේ ඝර්ෂණයට සම්බන්ධ ගැටලුආකාර විසඳන්න විවරණ ටිකක් අපි අර සෑම් පාඩමකම දීගෙන ආවා වගේ මෙතනටත් ලබා දෙනවා. එතකොට මේ විවරණ ටික ලබා ගැනීම පමණයි. හරි. එතකොට ඒ ටික ඇරෙන්නට ඔබට මේ නිබන්ධනයේ දැනට සියලුම સિદ્ધාන්තත් එක්ක ඔබට තනියම ගණන් හදන්න පුළුවන් තැනට අරගෙන තියෙනවා. එතකොට මේ නිබන්ධනයේ ඉතුරු වැඩ ටික මම නවත්තන්නේ දිගටම ඔබට වීඩියෝස් එක ලබා දෙනවා. නමුත් මම කැමතියි හැමතිස්සෙම මේ સિદ્ધාන්ත ටික ඉගෙන ගත්තට පස්සේ ඒ સિદ્ધාන්ත වල ගැටලුආකාර ටික කරන හැටි විස්තර කරලා දුන්නට පස්සේ තනියම ගණන් ටික හදන්න ඒක තමයි ඔබගේ දියුණුව ඔබගේ භෞතික විද්‍යාවේ දියුණුව තීරණය කරන එකම ක්‍රමවේදය. හරි. එහෙනම් පුතාලට ඒකත් මතක් කරනවා. ඒක මතක් කරලා අපි මේ වීඩියෝ එක මෙතනින් නවත්තමු. අපි නැවත වරක් වෙනත් වීඩියෝ එකක් එක්ක හම්බ වෙන බලාපොරොත්තු වෙනවා. I'm going to show you a few demonstrations, and those demonstrations seem simple, but they're not as simple as you may think, and that's the reason why I do them. I give Skype lectures to high schools all over the world. I do that from this location with this instrument. Ideal is that the kids are between 14 and 17 years. If they have already bachelor's degrees in physics, this is not going to be very surprising to them, although many may have forgotten their physics. So I start with kids 14 years old, and I say, look, I have here a plank. The plank is nicely brushed, is smooth everywhere, but not exactly the same smoothness, but very close. And I have here an instrument that tells me what the angle is of this plank. You have to take my word for it, it's 7.6 degrees. So, if I put this object on here, this is plastic, it's nicely smooth, then it will stay there. You would say, why does it stay there? Because why doesn't it slide down? Well, you know the answer, all of you, because it's the friction that holds it in place. But if I make the angle larger, there comes a time that the friction is no longer capable to compete with gravity and it starts to slide. Let's see at what angle that happens. So I read, and you have to take my word for it. I go very slowly. 10 degrees, 13 degrees, 15 degrees, 16, 17 degrees. Okay, you're not impressed, right? Now I have a question for you. Suppose I put in here $600 grams. And I'm going to do the experiment again.
600 grams. So the weight that I have added is probably 60 times the weight of that little plastic box. If now I raise it again, do you think that it will start sliding earlier than the 16, 17 degrees? Or that it will be much later? Or that it makes no difference? Those are the three options. You probably think it would be earlier, do you think, with the actual You think weight? earlier. I think about 12. You think about what? 12. Lower. Lower, It will yeah. go earlier. I think it'd be about the same. Okay, anyone else? 10, 12, 14, 15. It's in 1 degree the same. Similar then. And that, of course, is what I teach students in class. Now, the reason why it isn't exactly the same within half a degree is because the plank is not everywhere the same smoothness, so it depends on where I put it. If I did the same experiment 3 times in a row, it would differ by 1 degree. But the remarkable thing is that with this incredible weight in here, makes no difference. Now I have an easy one for you. I have here a stapler, and the stapler has a rubber at the bottom. What now do you think? Will it start sliding earlier or will it start sliding later? I suppose it's stickier, so maybe you think is there more friction? Is it so maybe later? Yeah, maybe Maybe. later. I think so Yeah. too. I mean, clearly rubber is much more friction, and so there we go. 13, 15, 16, 18, 19, 20, 21, 22, 22. So it's clear that it is more than 16.